ශනිදා සාදය ලා අතුරි කිලි මල් ගොමුතුරු අතර සිට කෝකිල සියොත් හැල රසගී ගයන විට මල් මද හසින් සරසන සඳ සිනහකට සිරිකත වඩි අද උදයම ඔබගේ ගෙට ශනිදා සාදය පුරහඳ බැස ගොසින් නුවරුන් අවදියෙන් පුරහඳ බැස ගොසින් නුවරුන් අවදියෙන් තරු ලකුණක් ලෙසින් සිත බැඳි ලඳුන් පුරහඳ විලස බැස ගොසින් සීන ඔබ ළඟ තියා මා මතක රැකෙන කාටත් හොරා රෑ සොඳුරු සීන ඔබ ළඟ තියා මා මතක රැකෙන කාටත් හොරා නිල් අහස පුරා සුදු සේත වලා අතරින් පුරහඳ බැස ගොසින් පුරහඳ බැස ගොසින් නුවරුන් අවදියෙන් පුරහඳ බැස ගොසින් නුවරුන් අවදියෙන් තරු ලකුණක් ලෙසින් සිත බැඳි ලඳුන් පුරහඳ විලස බැස ගොසින් සීල හද ගැබ පුරා මේ විරහකිය මට හිමි කළා පැසෙනේ සීල හද ගැබ පුරා මේ විරහකිය මට හිමි කළා තරුණි හඳ පැයේ සිත බිඳුණු රැයේ නුඹ මෙන් පුරහඳ බැස ගොසින් පුරහඳ බැස ගොසින් නුවරුන් අවදියෙන් පුරහඳ බැස ගොසින් නුවරුන් අවදියෙන් තරු ලකුණක් ලෙසින් සිත බැඳි ලඳුන් පුරහඳ විලස බැස ගොසින් සුනිල් ආර් ගමගේගේ පද රචනය ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතය මහීෂ ගමගේ සමහර තැන්වලදී ජීවිතය අපි නොහිතන විදිහට නතර වෙනවා. අපි නොහිතන විදිහට අපි අතරමං වෙනවා. එහෙමත් නැත්නම් ජීවිතය නැති වෙනවා. නැති වෙච්ච ජීවිතය හොයා ගන්නට ඕනේ. ඔබට තමයි ඒක කරන්නට පුළුවන්. නතර වූ ජීවිතය නැවත පටන් ගන්නට ඕනේ. ඔබටම තමයි එයත් කරන්නට පුළුවන්. ඉදිරි කාලය ඒ වෙනුවෙන් කැප කරන්න. ඔබ ඔබම වෙන්න. ඔබේ නැති වූ ජීවිතය හොයා ගන්න. ඔබට නැතිවුණු ඔබට මගහැරුණු සියල්ල ඔබට ලැබේවි. ජීවිතයේ අංශු මාත්‍ර දේ පවා ඔබට අවංකව ආදරය කරන ඔබේ ආදරණීයයන් සමග බෙදා හදා ගන්න.
ඔවුන් සමග පමණක් බෙදා හදාගන්න. මොකද යම් දිනක ඔබට ඔබේ දුක් වේදනා බෙදා ගන්නට වෙන්නේ ඔවුන් සමගම පමණක් වන බැවින්. ආදරයට ආදරය කරන්න. මේ අදහස අපි උපුටා ගත්තේ මදාරා වඩුගේගේ ෆේස්බුක් පිටුවෙන්. ශනිදා සාදය සති අන්ත පුවත් පසවිතරම ශ්‍රී ලංකාව තුළ මේ වන විට සීක්‍රයෙන් පැතිර යන්නේ බ්‍රිතාන්‍ය තුළ පැතිර ගිය කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඔහු පවසන්නේ පසුගිය අප්‍රේල් 8 වෙනිදා මෙම වෛරසය ආසාදිත පළමු පුද්ගලයා හඳුනා ගැනීමට හැකි වූ බවයි. මෙම වෛරස් ප්‍රභේදය හා එහි බලපෑම පිළිබඳව පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට තහවුරු කරගෙන තිනවා දැනට කොළඹ කුරුණෑගල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවල අපි සාම්පල් 43ක නියජයක් මේ වෙනකොට අධ්‍යයනය කරලා ඉවරයි. ඒ අධ්‍යයනයෙන් පස්සේ අපි දැන් අද උදෑසන තීරණය කරා ඒ පැතිරෙන්නේ එංගලන්තයේ මේ විට කරදරයට පත් වෙලා තියෙන B117 කියන ප්‍රභේදය කියන එක අපි 100% වශයෙන් තහවුරු කරා. මේ විශේෂයෙන්ම පිට රටින් ආපු ප්‍රභේද එංගලන්තෙන් ආපු ප්‍රභේදයේ බොහෝ විට අපි දැක්කේ නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව. හැබැයි මේ වන විට අපිට මේ සමාජයේ වාර්තා වෙන ආසාදන සියල්ලක්ම පාහේ මේ කාණ්ඩය මගින් රිප්ලේස් වෙලා තියෙනවා කියලා තමයි අපිට දැනට පේන ලක්ෂණ අනුව. සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගිය අතර දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව 10 ඉක්මවා පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වුණා. එම අගය දැක්ුණේ 1491ක් ලෙසයි. කෙසේ වෙතත් කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමග දෙවයින පුරා පාසල් හා විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දැමුණු අතර රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමද සීමා කෙරුණා. පවතින තත්ත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් හා රාජ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් සිංහල අලුත් අවුරුදු සමයට පෙර ඉතා අවම මට්ටමක පැවති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අවුරුදු සමයෙන් පසු වැඩිවීම පිළිබඳව විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලිකම් පුබුදු ජයගොඩ මහතා. මම තමයි හොඳටම කරේ කියලා ඔප්පු කරන්න කොවිඩ් නෑ කියලා පෙන්වන්න ඕන. කොවිඩ් නෑ කියලා පෙන්වන්න අහඹු PCR පරීක්ෂණ නතර කරා. පෙබරවාරි මාර්තුවේදීම අහඹු PCR පරීක්ෂණ නතර කරා. ඊට පස්සේ අවුරුදු ගන්න ලොකු රැල්ලක් හැදුවා. මේක හරියටම සම්බන්ධයි අර ඉන්දියාවේ ආගමික උත්සවේ. අර කුම්භ මේලා ආගමික උත්සවේ. ඒ ආගමික උත්සවයේ ඇතුලේ තමයි ඉන්දියාවේ මේ තරම් දරුණු ව්‍යසනයක් වුණේ. ඒ ආගමික උත්සවයට සම්පූර්ණ මෝඩිලා රාජ්‍ය අනුග්‍රහය දුන්නා. ඉතින් ලංකාවේ මේ සිංහල දෙමළ අවුරුද්ද සඳහා ලොකු රැල්ලක් හදලා ඉවරලා ලෙඩේ බෝ වෙන්න ඇරියා. අප්‍රේල් මාසේ මුල සතියේ රෝගීන් සංඛ්‍යාව 125කින් වැඩි වුණා. අප්‍රේල් මුල සතියේ 125කින් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙද්දී අප්‍රේල් 8-9 වගේ දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව ජනාධිපතිවරයාට වාර්තා කරා රෝගීන් වේගයෙන් වැඩි වෙමින් යනවා. ඒ නිසා අවුරුදු සාප්පු සවාරි වලට අදාළවයි අවුරුද්ද සමරන විදිහට අදාළවයි අනිවාර්ය රෙගුලාසි පැනවිය යුතුයි කියලා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා කියලා තිබ්බා එහෙම නැහැ මිනිස්සුන්ට උත්සවය කරන්න දෙන්න ඕනේ අවුරුද්දෙන් පස්සේ බලමු. ඒ නිසා ඒකට අදාළ අවම රෙගුලාසි අඩුම ගානේ ප්‍රතිපිලි විකුණන ඇඟලුම් විකුණන වෙළඳ සැලක් ඇතුලේ එකවරකට රැඳී සිටිය හැක්කේ කී දෙනෙකුටද? ඉන්න අය අතර පරතරේ තියාගන්නේ කොහොමද කියන අවම දේවත් එහෙම රෙගුලාසියක්වත් පනවන්නේ නැතුව අවුරුදු කාලේ ලෙඩේ බෝ වෙන්න ඉඩ ඇරිය ඇත්තටම ගත්තොත් එහෙනම් බුලත් දීලා කොවිඩ් ගෙන්න ගන්න. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් මේ පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ලකින් විමසීමක් කළා. දැනට රජයට පැමිණෙන චෝදනාවක් තමයි මේ ඊයේ පෙරේදා ගත්ත ක්‍රියාමාර්ග අවුරුද්දට ඉස්සෙල්ලා ගත්තනම් මේ දැන් පවතින ව්‍යසනය වෙන්නේ නැහැයි කියන එක. නමුත් සාමාන්‍ය සම්ප්‍රදායක් හැටියට අපේ සිංහල අවුරුදු ගිය සැරෙත් නැති නිසා අපි යම් විදිහේ සීමා මන් වලින් එළියට යන්නේ ඉඩ හැරිය මං හිතන්නේ ඒක අපි පිළිගන්න වෙනවා. එය නොකර හිටියනම් වඩා හොඳ දෙයක් කියලා. පසුගිය දිනක ඊයේ අපිට අහන්න ලැබුණා ඉන්දියානු ජාතිකයන්ට අප රට තුල නිරෝධායන ක්‍රියාවලියකට භාජන වීමට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒක නම් කියන පට්ටපල් බොරුවක්. ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ දැඩි සත්කාර ඒකක උපරිමය කරා ළඟා වෙමින් නැති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කෙසේ වෙතත් තවදුරටත් දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව ඉහළ දැමීමටත් ප්‍රමාණවත් ඔක්සිජන් සංචිත පවත්වාගෙන යාම සඳහාත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් රෝග පාලනයට එකම විසඳුම එන්නත් කරන්නේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්
බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය මේ බව සඳහන් කළා. මෙරට එන්නත්කරණයට අදාළ දෙවන මාත්‍රාව ලබා දීම පසුගිය බදාදා සිට ආරම්භ කෙරුණා. ඒ අනුව ආරක්ෂකාංශ සහ සෞඛ්‍යාංශවල ඉදිරි පෙළ සමාජිකයන් සඳහා මෙම එන්නත් ලබා දීම ආරම්භ කළ බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මේ වන විටත් ප්‍රමාණවත් එන්නත් මාත්‍රා රට තුළ හා රටට ලැබී නොමැති බවටද චෝදනාවක් එල්ලවනවා. මේ අතර චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. චීනයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයෙකු වූ ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡාවල නිරත වුණා. කෙසේ වෙතත් චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. මේ පිළිබඳ කරුණු දක්වන සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා. චීනයේ ඉන්න ආරක්ෂකයෙක්ම කියන්නේ එයා මේ අපේ රටවල් එක්ක ගනුදෙනු කරන මට්ටමේ කෙනෙක් නෙවෙයි. ඇත්තම කියනවා. අපේ රටවල් ආරක්ෂාව ගත්තම ලෝකේ ආරක්ෂාව ගත්තම අපි ඉන්නේ බොහොම පල්ලෙහා මට්ටමක. ඒකන්ද ඒ වගේ ප්‍රබල කෙනෙක් ඇයි මේ රට මේ වෙලාවේ ආපු කියන එක අපටත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මොකක් හරි විශේෂිත අවශ්‍යතාවයක් තියෙනවද? මොකද ඒගොල්ලෝ නිකන් ගිහිල්ලා මේ රවුම් ගිහිල්ලා අර ලංකාවේ කට්ටිය අපේ රාජ්‍ය නායකයෝ පිටරට ගියාම shopping යනවා, chocolate කනවා, ආරේ මේ යනවා, සුමානයක් විතර holiday ඉන්නවා. එහෙම කරන්න පුළුවන් කට්ටිය නෙමෙයි චීන ආරක්ෂක කැමති කිව්වා. ඒ මිනිහා සාමාන්‍යයෙන් පිටරට ගියොත් පැයක්වත් රැඳෙන්න වෙලා නැති මිනිස්සුන්ට ඒ වගේ එක්කෙනෙකුට මේ වගේ වෙලාවක මෙහෙට එන්න විශේෂිත වූ හේතුවක් තියෙන්න ඕනේ. ඒ විශේෂිත වූ හේතුව මොකක්ද කියන එක අපට ප්‍රශ්නයක්. මේ අතර චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පැය 24කට පමණ පෙර ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපා රටවල තානාපතිවරුන් කීප දෙනෙකු අවස්ථා කිහිපයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසුණා. ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී. එම හමුවෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අපේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, සමාජීය අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම්, ආගමික අයිතිවාසිකම්, ඒ වගේම සංස්කෘතික අයිතිවාසිකම්, මේ වගේ පුළුල් මාතෘකා ගණනාවක් පිළිබඳව සාකච්ඡා පවත්වලා විශේෂයෙන්ම අපේ රට මුහුණ දෙන ගැටලු, ඒ ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා විදේශීය ආධාර, මූල්‍ය ප්‍රතිපාදන, මේ අනාදී කරුණු කාරණා ගණනාවක් පෙරවරුවේ සාකච්ඡා කරා. සවස් වරුවේ සාකච්ඡාවට භාජනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හමුවීම අපේ රටට ආර්ථික, සමාජීය, දේශපාලනික අගයක් එකතු කරන හමුවීමක්. මේ අතර දැනට රෝහල්ගතව සිටින සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රී සාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් වනු කර තිබෙනවා. ඒ තමන් පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමි. පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකින් පසුව මීට වසරකට පමණ පෙර සිදු කළ අයයි කියන ප්‍රකාශයකට අදාළව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට විපක්ෂයේ චෝදනා කළා. පක්ෂ නායකවරයා සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා හරින් ප්‍රනාන්දු මහතා ප්‍රතිකාර ලබන රෝහල වෙත පැමිණියා. එෙහිදී මාධ්‍යවේදීන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කර සිටියා. මේ ඊට පිළිතුරු දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. මම ඇත්ත වශයෙන්ම පැමිණියේ හරින් ෆෑන්ඩ් මන්ත්‍රීතුමාට අසනීප වෙලා තියෙන නිසා ඒ අත්අඩංගුවට ගැනීම ගැන දැන් නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද පළමුවෙන්ම මේ කාරණේ ක්‍රියා කරලා තියෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. ඒත් අද දැන් මේ මහේස්ත්‍රා උසාවියේ තව නඩුවක් දානවලගේ අමාත්‍යාංශයේ තිබුණ ඉක්ටක ගැන මොකද්ද තව ප්‍රශ්න. එතන පෙනෙන්නේ මේ ඇත්ත වශයෙන්ම මෙතන හිරිහැර කිරීමක් ඇරෙට മന്ത്രിවරයෙක්ගේ වැඩ කටයුතු කරනකොට ඒක හිරිහැර කිරීම. මොකද පාස්කු එක නම් පාස්කු එක. මේක නම් මේක. ඔය දෙකම කොහොමද එකට ගියේ කියන එකෙන් ඇත්ත වශයෙන්ම මේ മന്ത്രിවරයෙක්ද වැඩ කටයුතු කරන අවස්ථාවේදී හිරිහැර කිරීමක් ඇරෙට තමයි මම සලකන්නේ. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහතාද හරින් ප්‍රනාන්දු මහතා ප්‍රතිකාර ලබන රෝහලට පැමිණ තිබුණා. එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන්ද ප්‍රශ්න කර සිටියා. නේද මං දන්නේ ඇයි එතුමා ඉස්පිරිතාලේ ඉන්නේ කියන්නේ ඇයි කියන එක දන්නෙත් නැහැ. කොහෙද දේශපාලන පරිගැනීම වෙන්නේ කියලා කියන්න දන්නෙත් නැහැ. හැබැයි දෙක පැත්තෙන් කියනවා පාස්කු ප්‍රහාර ගැන පරීක්ෂණ කරන්න කියලා. අනිත් පැත්තෙන් පරීක්ෂණ කරනකොට එයාම නමුත් කියනවා. එයාත් නම් කියලා පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනකොට කියනවා දේශපාලන පරිගැනීමෙදී පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්තයා ගොඩබේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ කිසිසේත් දේශපාලන පරිගැනීමක් නැහැ.
ඉතින් යම්කිසි මන්ත්‍රීවරයෙක් රෝහල්ගත වීම මම දැන් දේශපාලන පරිගැනීමක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදුදීන් මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ බෞද්ධ ලෝකමාවතේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී අනතුරුව ඔවුන් දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඉතින් යලිත් ලබන සතියේ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට. සති අන්ත පුවත් පසවිතරම මේ ඇසි සැරිසර මහින්ද දිසානායක දුර්ගණයේ සමගින් සිව්වසරක නිමාවින් පස්සේ අපි හම්බෙන අන්තිම දවස හිට හන්තාන කන්ද අපි දිහා දුකින් වගේ බලාගෙන ඉන්නේ. සරසවි කුඩු නැගිලි ගොළු වෙලා බලා ඉන්නවා. අපේ සුවඳ හිටත් හන්තානේ ඉතිරි වේවි. ඔයාගේ ඇස් දෙකේ කඳුළු පිහදා ගන්න. ආයෙ දවසක අපි කවදා හරි හමු වෙවි. ඔයාගේ ලස්සන හිනාව හැමදාම මට මතක තියේවි. එකම සෙවනේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. මහවැලි ගංගායිනේ වැඩි තලාවේ ආදරෙන් අපි හමු වුණා. මේ සියලු දේ අද ලස්සන මියුරු හීනයක් විතරමයි. සරසවිහිදී හෙට විතරයි අමුවන්නේ කීමද කුමරි නෙතු කඳුලලි උරවන්නේ සරසවිහිදී හෙට විතරයි අමුවන්නේ
පාරෙවියනේ මාල බැඳුණු ගෙල කුමරිගේ හඳ පානේ කීනෙන් දැකුමට විතරයි උරුම උනේ අන්තානේ කුමරියේ නාඩන් ලසනේ සවියේදී හේත විතරයි අමුවන්නේ කිව්වද කුමරි නිතු කඳුලලි උරවන්නේ සවියේදී හේත විතරයි අමුවන්නේ කිව්වද කුමරි නිතු කඳුලලි උරවන්නේ ශනිදා සාදය රස මුසු සිනමාව සිනේ මායා දෘෂ්ටිචරිත බහුලව රඟපාමින් ප්‍රේක්ෂක විචාරක උබේ පාර්ශවයේ ඇගයීමට ලක් වූ කුසලතා පූර්ණ නළුවෙක්. ස්ත්‍රීන්ට ලොල් කළ බලයට හා ධනයට තෘෂ්ණාවෙන් යුත් වලව් පැලැන්තියේ රදලයාගේ චරිතය බහුලව රඟපෑහේ හොඳින් හැඳ පෙළඳගත් මනා පෞරුෂයකින් යුත් ශෛලිගත රංග සම්ප්‍රදායක් අනුගමනය කළ නළුවෙක්. අන් නළුවන්ට සාපේක්ෂව දෙබස් උච්චාරණයේදී අංග චලනය වැඩියෙන්ම භාවිතා කළ නළුවෙක්. එහෙම කියන්නේ මම නෙමෙයි. ආචාර්ය නුවන් නානජිත් කුමාර ලියූ ශ්‍රී ලාංකේය සිනමා වංශයේ කෘතියේ ඔහු තමයි සඳහන් කරලා තියෙන්නේ ඒ විදිහට. ඉතින් කවුරු ගැන වෙන්න ඇතිද මෙහෙම කියන්න ඇත්තේ? සරල ප්‍රශ්නයක්. ඒ රංගන වේදියා තමයි ඩොමී ජයවර්ධන. ඕබඩගේ ඩොමීද සිල්වා ජයවර්ධන අම්බලන්ගොඩ මීටියාගොඩ ග්‍රාමයේදී උපත ලබන්නේ. ඒ 1927 ජූනි 25 වෙනිදා. ඔහු අධ්‍යාපනය ලබන්නේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් වලින්. ඔහු පාසල් වේදිකාවෙත් හොඳට රඟපෑන් නළුවෙක්. ඒ වගේම වේදිකා නාට්‍ය නැරඹීමට ඉතාමත් ලොල් කළ පුද්ගලයෙක්. 1943 දී වේදිකාගත කළ නන්දන කීර්ති මහතාගේ නාට්‍යයක් නැරඹීමට ඔහු කොළඹ සිට අම්බලන්ගොඩට යනවා. එවකට ඩොමී ජයවර්ධන සේවය කරමින් සිටියේ පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරියෙක් හැටියට. ඒ නාට්‍යයේ නෝනා සුබේදා කියන නිලිය රඟපානවා. ඒ වගේම ගීත ගායනයේත් යෙදෙනවා. ඩොමී අම්බලන්ගොඩ ගියේ ඇගේ රංගනයත් ගායනයත් රස විඳින්න. ඒ නාට්‍ය කොයිතරම් ඔහුගේ සිතගත්තද කිව්වොත් ඔහු නන්දන කීර්ති මහත්මයාගේ නාට්‍ය කණ්ඩායමට බැඳිලා රංගපෑම ආරම්භ කරා. සිහිනය කියන නාට්‍යයේත් ඒ වගේම අශෝකමාලා නාට්‍යයේත් ඔහු රංගපෑවා. අශෝකමාලා නාට්‍යයේ නෝනා සුබේදා අශෝකමාලා විදිහට රංගපානකොට සාලිය ලෙස රංගපෑවේ ඩොමී ජයවර්ධන. ඔහු කොයිතරම් හොඳට රංගපෑවද කියනවා නම් අන්තිමට නතර වුණේ නෝනා සුබේදාව විවාහ කරගෙන. ඊට පස්සේ ඔහු සිරිල් පී අබේරත්නගේ නාට්‍ය කණ්ඩායමට බැඳිලා ඔහුගේ නාට්‍යවලත් රඟපාන්න පටන් ගත්තා. ඉන් අනතුරුව සිරිල් පී අබේරත්න අපේ කතානායකයව ඒ කියන්නේ ඩොමී ජයවර්ධනව සිංහල සිනමාවට හඳුන්වා දෙනවා. ඔහුගේ මුල්ම සිනමා රංගනය අඩංගුනේ 1953 සුජාතා චිත්‍රපටයේ. එතනින් ආරම්භ වුණ ඔහුගේ සිනමා රංගනය 50කට අධික සිංහල චිත්‍රපට සංඛ්‍යාවක රඟපාලා අවසාන රංගන ඉදිරිපත් කළේ 1980 දී තිරගත වුණු ටක් ටික් ටුක් චිත්‍රපටයෙන්. ඒ චිත්‍රපට ගණනාව තුළ ඔහු ප්‍රධාන චරිත රංගපෑ චිත්‍රපට සංඛ්‍යාව 7ක්. 1959 දී සිහිනය, 1960 දී සුභද්‍රා,
1964 දී සැමියා බිරිඳගේ දෙවියාය, 1965 දී සතුටයි කඳුළුයි, ලන්දක මහිම, 1966 දී ලයට ලය, 1967 දී දරුදුක ඒ චිත්‍රපට 7. 1966 දී පැවැත් වූ 3 වෙනි සරසවිය සම්මාන උළෙලේදී ඔහුට හොඳම සහාය නළුවා සම්මානය ලැබුණා. ඒ වගේම 1969 වසරේ පැවැත් වූ 6 වෙනි සරසවිය සම්මාන උළෙලේදී ඔහුට විශේෂ සම්මානයක් පිරිනැමුණා. ඒ 1968 දී පුංචි බබා චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන්. ඔහු දස්කම් දැක්වුවේ රංගනයෙන් පමණක් නෙවෙයි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් හා පසුබිම් ගීත ගායනයෙනුත් සිනමාවට දායක වෙලා තියෙනවා. දරුදුක හා සිංගප්පූරු චාලි ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දිත්වයයි. ඔහු සුජාතා, දුප්පතාගේ දුක, සිහිනය, සුභද්‍රා යන චිත්‍රපටවල ගීත ගායනයෙන් එක් වෙලා තියෙනවා. මෙන්න මැනිකෝ කියන ගීතය 1953 සුජාතා චිත්‍රපටයටත්, නම්බුව සොයසොයා 1954 රදල පිළිරුවටත්, සේතන් අයියගේ හෝටලේ 1959 දුප්පතාගේ දුක චිත්‍රපටයටත්, මාසි පෝයදා 1959ම සිහිනය චිත්‍රපටයටත්, බාරි මගේ නටපංකෝ 1960 සුබද්දා චිත්‍රපටයටත් ගීත ගායනා කළා. සේතන් අයියගේ හෝටලේ කෑමද බීමද ගුණයි රසයි, එක දවසක් කෑවොතින් දනේ, හත දිව පිනවා ඇඟ කිලි පොළවා සමදාන් එන්නට ආසහිතේ සිත ආසහිතේ. සේතන් අයියගේ හෝටලේ කෑමද බීමද ගුණයි රසයි, එක දවසක් කෑවොතින් දනේ, හත දිව පිනවා ඇඟ කිලි පොළවා. මැනිකො මෙතන ජෝඩුවක් ඉන්නව නැතුව සද්ද නොවර හුලං වැදිලා ටිකක් දතකට පිය වෙලාවක්ද දතකට පිය වෙලා හැඩයි. එහෙම නැතුව ඩොමිල් ජයවර්ධනගේ බිරිඳ නෝනා සුබේදා බව මම මුලින් පැවසුවා. ඔවුන්ට හිටියේ පුතුන් දෙදෙනෙක්. ඒ නිහාල් ජයවර්ධන සහ රෝයි ජයවර්ධන. ඒ දෙදෙනාම කලාවට, නාට්‍යයට සහ සිනමාවට ඇලුම් කළ අය. නිහාල් ජයවර්ධන චිත්‍රපට 27ක රඟපාලා තියෙනවා. රෝයි ජයවර්ධන චිත්‍රපට 16ක රඟපාලා තියෙනවා. මේ අවස්ථාවේ මට සිහිපත් වෙනවා රෝයි ජයවර්ධන මාත් සමග ඩී.එච්. අමරසිංහගේ මවයි අහසයි කියන වේදිකා නාට්‍යයේ රඟපෑ ආකාරය. මට මතකයේ හැටියට 1974 වසරේදී. නෝනා සුබේදාත් චිත්‍රපට 2ක රඟපාලා තියෙනවා. සුජාතා සහ රේඛාව ඒ චිත්‍රපට 2. ඩොමි ජයවර්ධන වයස අවුරුදු 52ක් තිබියදී මිය යනවා සිරෝසිස් රෝගය වැළඳීම හේතුවෙන්. ඒ 1979 දෙසැම්බර් 28 වෙනිදා. ඩොමි ජයවර්ධනව සිනමාවට හඳුන්වා දුන් සිරිල් පී අබේරත්න සුරංගනී සහ සුරුතෙලි කියන චිත්‍රපට 2 අධ්‍යක්ෂණය කර තිබුණා ඒ වෙන විට. ඔහුගේ තුන්වන චිත්‍රපටය නම් කළේ සුභද්‍රා ලෙස. සුභද්‍රා අපේ 66 වෙනි සිංහල චිත්‍රපටය. තිරගත කළේ 1960 අප්‍රේල් 4 වෙනිදා. මේ චිත්‍රපටයේ කතාව, දෙබස්, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සිරිල් පී අබේරත්නයන්ගේ. නිෂ්පාදනයෙන් සහාය වුණා එස්.ආර්. වාලි සහ මාස්ටර් වින්ස්ටන් සිල්වා. චිත්‍රපටයේ සංගීතවත් කළේ ඉන්දියානු ජාතික ටී.ආර්. පාපා. අඩංගු මුළු ගීත සංඛ්‍යාව 12ක්. මොහිදින් බෙක් ගායනා කළ සෝබා ධර්මයාගේ සදා, ජී.එස්.බී. රාණි පෙරේරා ගායනා කළ ශ්‍රියා රයේ විනෝදේ සහ මේ දරු සෝකේ ඔබට අතපෑවේ කියන ගීතත්, ස්වර්ණා අබේරත්න සහ එච්.ආර්. ජෝතිපාල ගායනා කළ මේ දීපේ සිංහලේ, සිඩ්නි ආටිකල් ගායනා කළ හොඳා මගේ කාලේ, ස්වර්ණා අබේරත්න, ඔස්මන් ළමාහේවා සහ ඩොමි ජයවර්ධන ගායනා කළ බාරි මගේ නටපංකෝ, ජී.එස්.බී. රාණි පෙරේරා සහ සිඩ්නි ආටිගල ගායනා කළ අහසේ දිලෙන්න වූ චන්ද්‍රා, ස්වර්ණා අබේරත්න ගායනා කළ good luck to you my darling සහ පතිවත මාරකී, වින්සන්ට් ද සිල්වා ගායනා කළ මාගේ ප්‍රේම මාතා ඒ ගීත 12. හොඳා මගේ කාලේ කීඤ්ඤමි මා ප්‍රිය බාරි කරා
प्रिय बारी करा චිත්‍රපටයේම මාගේ ප්‍රේම මාතා මුල් ගීතය හොයාගන්න දරුණු ප්‍රයත්නය අසාර්ථකුණ බව කනගාටුවෙන් සඳහන් කරන්න කැමැතියි. නමුත් මා කල්පනා කරා ITN ශ්‍රී ලංකා රූපවාහිනී සේවයේ සංහිඳ වැඩසටහනකට ලක්මිනී උඩවත්ත විසින් නැවත ගායනා කළ සිරිල් පී අබේරත්න රචනා කළ එම ගීතයේ කොටසක් හෝ ඔබට රස විඳීමට සැලැස්වීම මැනවයි කියලා. ඔබට ඒ මුල් ගීතය සිහි ගැන්වීම තමයි මගේ අරමුණ වෙන්නේ. मामा के प्रेम माता मामा के प्रेम माता पुसुव मासे दोता वंदिने मुदतियेनि पाद उबे मामा के प्रेम माता मामा के प्रेम माता पुसुव मासे दोता वंदिने मुदतियेनि पाद 1957 දී ඉන්දියාවේදී තිරගත කරා ආදර කතාවක් රැගත් හින්දි චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ නම චම්පාකලි. චිත්‍රපට අධ්‍යක්ෂණය නන්දලාල් ජස්වන්තලාල්, රංගපෑවා භාරත් භූෂන්, සුචිත්‍රා සෙන්, ප්‍රාන්, සුභා කෝටේ, මුබාරක්, මුම්තාස් බෙගම්, එස්.එල්. පූරි. මන්නාඩේ ලතා මංගেশකර්, හේමන්ත් කුමාර්, මොහමඩ් රාෆි ගීත ගායනා කළ ඒ චිත්‍රපටය සංගීතවත් කළේ හේමන්ත් කුමාර්. ඔහු එම චිත්‍රපටයට අපූර්ව තනු නිර්මාණයක් රැගත් ගීතයක් එක්කලා චූප් ගයා කොයි රේ කියලා. පද රචනය කළේ රාජේන්ද්‍ර කිෂන්. छुप गया कोई रे दूर से पुकार के दर्द अनोखे हाय दे गया प्यार के. ඒ ගීතයේ තනුව තමයි ටී.ආර්. පාපා යොදාගත්තේ සුබද්දා චිත්‍රපටයේ පතිවත මාරකී කියන මේ ගීතයට. මේ ගීතය ගායනා කරන්නේ සුබද්දා චිත්‍රපටයේ අධ්‍යක්ෂ සිරිල් පී අබේරත්නයන්ගේ දියණිය වෙන ස්වර්ණා අබේරත්න. මේ ගීතය රස විඳීමේදී ඇය මේ ගීතය ගායනා කරන ශෝකාන්විත ස්වරය කෙරේ ඔබේ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. पतिवत मारे की दुष्कर सील की दुकनती अंगना देवी योद सुरती. पतिवत मारे की दुष्कर सील की दुकनती अंगना देवी योद सुरती. मानस देवी डोनी मीत बिंदला कासिन वानस फरक बेंदी.
ඉතින් නැවතත් දිනක අපි මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. රස මුසු සිනමාව සිනේ මායා ඉදිරිපත් කළේ රෝහණ කරුණාරත්න. රෝහණ කරුණාරත්න ඉදිරිපත් කළ සිනේ මායා වැඩසටහන අද අහගෙන ඉන්නකොට මාත් දන්නේම නැතුව අතීතයට ගියා. ඔහු සඳහන් කළා ඩොමි ජයවර්ධන ගැන, ඔවුන්ගේ පුතුන් ගැන, ඔහුගේ පුතුන් ගැන, රෝයි ජයවර්ධන ගැන. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ තලපත්පිටිය උඩහමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ රෝයි ජයවර්ධන හිටියේ මට වඩා පන්තියක් ඉහළින්. ඔහු ඒ කාලෙත් රඟපාන්නට දක්ෂකම් පෙන්නුවා. පාසලේ සංවිධානය කළා ලිය තඹරා කියලා නාට්‍යයක්. මේ නාට්‍යයේ ප්‍රචාරක පෝස්ටර් වල සඳහන් වුණේ පුංචි ඩොමි රඟපාන ලිය තඹරා කියලා. රෝයි ජයවර්ධන තමයි ප්‍රධාන චෛත්‍ය රංගපාවේ. අපේ පාසලේ තිබුණේ ප්‍රධාන ශාලාව කොටබිත්ති තියෙන ශාලාවක්. මට තාම මතකයි මේ කොටබිත්ති වැහෙන්නට පොල් අතු එල්ලලා ශාලාව සකස් කළා. මේ ලියතරම්බරා නාට්‍ය පෙන්නපු හැටිත් රෝයි ජයවර්ධන කුඩා ළමා නළුවා ලැබූ ප්‍රශංසාවත්. ඒකම රෝහණ කරුණාරත්න මට කවදාකවත් ලංකාවේදී මුණ ගැහිලා නැහැ. නමුත් අපි බොහෝ සමීපව ඇසුරු කරේ ඕස්ට්‍රේලියාවේදී. නමුත් දැනෙනවා අපි බොහොම ළඟින් ඉඳලා තියෙනවා හමු නොවුනට ලංකාවේදී. ඔහු ඩී.එච්. අමරසිංහ කියන නාට්‍යවේදියා ගැන සඳහන් කළා. රෝයි ජයවර්ධන සහ රෝහණ කරුණාරත්න ඩී.එච්. අමරසිංහගේ නාට්‍යයක රඟපාපු හැටි. ඩී.එච්. අමරසිංහ පසු කාලයක තව නාට්‍ය කීපයක්ම කරනවා. ඔහු 999 මගේ මතකයේ හැටියට නමින් නාට්‍යයක් කළා. මම දන්න තරමින් ඔහු අවසාන වතාවට කළේ සක්කරවට්ටම කියන නාට්‍යයක්. මේ සක්කරවට්ටම කියන නාට්‍යයේ ප්‍රචාරක පෝස්ටර් ඇන්දේ මමයි කියන එක මේ වෙලාවේ මට මතක් වෙනවා. පසු කාලෙක මට ඩී.එච්. අමරසිංහ හමු වුණා. ඒ වන විට ඔහු ලංකාවේ දක්ෂ නීතිඥවරයෙකු ලෙස කටයුතු කරමින් හිටියා. මේ සියලු මතකය හරිම රසවත්. රටින් රට ජනකතා නීලිකා කොට්ටච්චි ඉදිරිපත් කරයි. පර්සියානු ජනකතා අවංක විද්‍යාකාරයාගේ කතාවේ ඉතුරු ටිකයි අද. ලෝකය ගැන ඉගෙන ගන්න පාරට බැස කියන්න ඕආஓ කියන මිටි විද්‍යාකාරයා වෝල්නට් ගහ ඇතුළට ගෙනිහින් එයාට විද්‍යා ඉගෙනුවනේ. කියාන්ට වැඩ බෑ කියලා ආපහු ගෙදරත් යවුවනේ. ඉතින් කියාන් ගෙදර දිහා බලලා දුක්ුණා ගේ පාළු වෙලා හරක් ගාලත් වල් වැදිලා නිසා. එයාගේ අම්මත් හරියට දුර වෙලා කන්න නැතුව. ඔයා ගියාට පස්සේ මට හරක් බලා ගන්න බැරුව උන්ව මම විකුණලා තමයි ජීවත් වුනේ. අනේ ඔයාව දැකීමෙන් මගේ බඩ පිරුණා පුතේ. ඒත් ඉතින් ඔයාට කන්න දෙන්න දෙයක් මේගේ හරියම නෑ. පහුවෙන්ද පාන්දර කියන්න අම්මට කිව්වා අම්මා අපේ ගාලේ හොඳ පුෂ්ටිමත් එළුවෙක් ඇති. එයාව පොළට ගෙනහිල්ලා රිදී කාසි 10කට විකුණන්න. හැබැයි මතක ඇතුව නාස්ලනුව අරන් එන්න. මොනම හේතුවකටවත් නාස්ලනුව එහෙම දෙන්න එපා. අම්මා පුදුම වුණා. හරිම කඩවසම් එළුවෙක් හිටියේ ගාලේ. එයා පොළට ගිහින් පුතා කියපු ගානටම එළුව වික්කා. හා ඔය නාස්ලනුව ගලන්න එපා. මං කොහමද එළුව ගෙදර ගෙනියන්නේ? වෙලෙන් දැහුවා. ඔයා වෙන ලණුවක් දාගන්න. මේක මං ගෙදර ගෙනියන්නම ඕනේ කියලා අම්මා ලණුව ගෙනාවා. එළුව හරීම කීකරුව වෙලෙන්දත් එක්ක ගියා. ටික දුරක් ගියාට පස්සේ හිටපු ගමන් එළුව ලණුව කඩාගෙන කැලේට පැන්නා. වෙලෙන්ද කොච්චර කෑ ගැහුවත් එළුව නම් අල්ලගන්න බැරි වුණා. අම්මා පොළට ගිහින් කෑම බීම ඇති වෙන්න අරගෙන එනකොට පුංචි කුරුමිනියෙක් මල්ලට රිංගුවා. ගෙදර ඇවිත් මල්ල බිම තියපු ගමන් අර කුරුමිනියා එළියට පැනලා කියාන්ගේ කාමරයටයි ගියේ. තවත් ටික දවසකින් කියන්න ආයෙත් අම්මට කිව්වා අම්මා අපේ එලිපත්තේ හොඳ හැඩි දැඩි දඩයන් බල්ලෙක් ඇති. අම්මා පොළට ගිහින් එයාව රියල් 1000කට විකුණන්න. කලින් වගේම බාන හිම ගලවගෙන ඉන්න ඕනේ. කීයටවත් බල්ලත් එක්ක බාන ගෙනියන්න දෙන්න එපා. අම්මත් කලින් වගේම කියන් කියපු විදියටම වැඩේ කළා. එදත් නුවර ධනවතේ ඒ ශක්තිමත් බල්ලව රියල් 1000කට මිලදී ගත්තා. කියන්ගේ අම්මා බානේ බල්ලව ලිහනකොට ධනවත් මිනිසා කෙනෙවිලි කළා. මං කොහමද මේ හැටි දුර මේ බල්ලව ගෙනියන්නේ බානක් නැතුව? බය වෙන්න එපා මහත්තයා, මේ බල්ලා හරීම හීලයි. කීයපු තැන ඉන්නවා. ඔහොම කියලා මහත්තයා බල්ලත් අරගෙන ගියා. ටික දුරක් යනකොට කලින් එළුව වගේම බල්ලත් කැලේ කඩාගෙන දිව්වා. වටේ හිටියාත් පස්සෙන් පැන්නුවා. කොහේ අල්ලන්නද? බල්ලා ගියාමයි. මේ වාරෙත් අම්මා පොලෙන් රස කෑම අරගෙන එනකොට පුංචි හූණු පැටියෙක් බෑග් එකේ එල්ලුණා. කලින් වගේම හූණු පැටියත් මල්ලෙන් එළියට ඇවිත් කියාන්ගේ කාමරයටමයි දිව්වේ. තවත් සතියකින් කලින් ලෙසටම දෙබස ගියා.
මෙදා හිටියේ රත්තරන් පාට දිලීසෙන ශක්තිමත් අශ්වයෙක්. හම්මෝ මේ හැටි ලස්සන අශ්වයෙක් ගන්න මේ නුවර කාටවත් සල්ලි නෑනේ පුතේ. අම්මා සැකෙන් වගේ කිව්වා. බය නැතුව ගෙනියන්න ඉරිදා පොළට කියන්න. අනේ ඔය අශ්වයාගේ තෝන්ලනුව මට ඕනේ. කරුණාකරලා ආපහු එන්න. අම්මා කෑ ගැහුවා. ඒකේ වැඩක් උනේ නෑ. ඉතින් මේ සත්තු විදියට වෙස්වලා ගත්තේ කියන්නේ. හැබැයි කියන්ට ආපහු මිනිසෙක් බවට පත් වෙන්න නම් ඒ තෝන්ලනුව ගැලෙව්වොත් පමණයි. අම්මා ඉතින් ඒක දැනන් හිටියේ නෑනේ. එදත් හරිම සතුටෙන් කාසිමලු දෙකක් අරන් ගෙදර එනකොට වෙනද වගේ කියන් හිටියේ නෑ ගෙදර. ඔය අතරේ අශ්වයාගේ කනට කරලා පුංචි මිනිහා කිව්වා මම තමයි ඔයාව. විද්‍යා ඉගෙන නොගත් බවට පෙන්වලා ඔබ මා රැවටුවා. මම ඔබට ඒකට දඬුවම් කරනවා කියලා. අර වෝල්නට් ගහ පලාගෙන නැවත තම නිවසට ගිහින් අශ්වයාව ඒ කියන්නේ කියන්න තද්ද කරලා ගැට ගැහුවා. පාරි මේ අශ්වයාව හොඳට පරිස්සම් කරන්න මම මෙයාට හොඳ නාස්ලනුවක් අරන් එන්නම් කියලා විද්‍යාකාරයා එළියට ගියා. පාරි අශ්වයාව හොදලා කරලා තෝන්ලනු එහෙම ගැලෙව්වා. ඒ සැනින්ම කියන් කුරුල්ලෙක් වෙලා ඔයාගේ වෝල්නට් ගහටත් උඩින් එළියට ආවා. හැබැයි ඔයාන් මේක දැකලා උකුස්සෙක් වෙලා අර පුංචි කුරුල්ලා ඩැහැ ගන්නවා. කියන් පහතින් පියාඹනවා. ඔයාන් ඉහළින්. කියන් දැක්ක රජ උයනේ කුමරිය රජුරුවත් සමග විවේක ගන්නවා. එයා ඉක්මනට රෝස මලක් වෙලා කුමරියගේ කොණ්ඩේ වැහුවා. ඊළඟට ඔයාව සන්‍යාසියෙක්ගේ වෙස් අරගෙන රජතුමා ඉදිරියට ඇවිත් කිව්වා ඔබතුමාගේ දියණියගේ හිසේ තියෙන රෝස මල අරන් කුමරියට සෙච්ඡාන්ත කරන්න මට ඉඩ දෙන්න. රෝස මල එකවරම ලොකු මණිකක් වෙලා කුමරියගේ ඔටුන්නේ සවි වුණා. ඔයාව හනික අත දික් කරලා මණික ගන්න හදනකොටම මණික දෙලුම් ගෙඩියක් වෙලා බිම වැටිලා දෙලුම් යට හැම තැනම විසිරුණා. ඔයාව ඉක්මනට කුකුලෙක් ලෙසට වෙස්වලා ගත්තා. දෙලුම් යට ඇහිඳ කෑවා. අන්තිම දෙලුම් ඇටේ පිපිරිලා හිවලෙක්ගේ වෙස් ගත්තා. එයා බලා හිටියේ නෑ. එක කටටම කුකුලව ගිලලා දැම්මා. ඊළඟට බිරාන්ත වෙලා හිටිය රජ පිරිස ඉදිරියේම නැවත කියන් බවට පත් වුණා. එයා රජුරුවන්ගේ කකුල් දෙක ළඟට බැඳ වැටිලා මුළු විස්තරේම කිව්වා. රාජ නියෝගය අනුව ලෝකේ බලන්න ගිය හැටි, විද්‍යාකාරයාගෙන් විද්‍යාව ඉගෙන ගත්ත හැටි එහෙම. රජුරු හොඳටම සතුටු වෙලා මේ දක්ෂ තරුණයාට තම දූ කුමරිය විවාහ කරලා දුන්නා. අවංක කියන් අම්මවත් මාලිගයට ගෙන්වාගෙන සැපෙන් සතුටින් ජීවත් වුණා. ඔන්න මගේ කතාව කිව්වා. ගේ කුරුල්ලනම් තාම ආපහු ආවේ නැහැ. රටින් රට ජන කතා නීලිකා කොට්ටච්චි ඉදිරිපත් කරයි. චරිතා ප්‍රියදර්ශිනී සමග ප්‍රියනාත් රත්නායක ගායනා කරන මේ ගීතය ඩැන්ඩිනොන් ටොයොටා ෆෝක්ලිෆ්ට් ආයතනයේ අපේ හිතවතුන් වෙනුවෙන්මයි.
ඔබ හැර ගිය දවසේ කලින සිතක් ළඟ තනි වූ හිමි අඳුරේ ඔබ සිහිවීමා හිතූ තරම් උමරුන් නෑදන්නේ සුදු සුදු මුදු සිහින යහනාවේ සුසුම් වියකෙලි මිලින මායාවේ ඔපිර වූ පෙම අපේ සොඳුරුදා කිවිඳ කඩනු එපා සුදු මුදු සිහින යහනාවේ සුසුම් වියකෙලි මිලින මායාවේ පෞපිර වූ පෙම අපේ සොඳුරුදා කිවිඳ හඬනු එපා ක්‍රිකට් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය හමාර කරන විට ශ්‍රී ලංකාව ලකුණු 469ක් කඩුළු 6ක් දැවි ලබාගෙන ප්‍රබල තත්ත්වයක ඉන්නවා. පසුගිය තරගයේදී වාගේම මේ තරගයේදීත් ඔවුන් පිත්තෙන් හපන්කම් පෙන්වන බව පේනවා. දිමුත් කරුණාරත්න ලකුණු 118ක් ලබා ගත්තා. ලහිරු තිරමාන්න ලකුණු 140ක් ලබා ගත්තා. ඒකම නොදෙවි ක්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබාගෙන සිටිනවා. ඉතින් මේ තරගයේදීත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ පැරණි දස්කම් වලට පැමිණ තිබීම අපට සතුටට කරුණක්. දවස් 2ක් හමාරයි තව දවස් 3ක් තිබෙනවා. මේ දවස් 3 කුමක් වේද කියා අපි බලා සිටිනවා. ජනශ්‍රුතිය ඉතිහාසය ගැමි සමාජය සිසාරා සැරිසරන ගැමියා බෝගලගේ කතන්දර මම අද කියන්න යන්නේ පහුගිය සතියේ මාරස්සන්ට නම හැදුන හැටි කියන්න ඕන කියලා කතන්දරේ මුල කොටස කිව්වනේ. ඉතුරු කොටසේ මම අද මේ කියන්න පටන් ගන්නවා. රජතුමා මාලිගයෙන් පිටත් වෙලා බොහෝ දුර ගමනක් පටන් ගත්තා හගුරන් ගෙදරට යන්න. ඉතින් බොහොම වේසවන්සලා ගමන් කරලා එක ගමකට ආවා. මේ රජතුමා මේ ගමට ආව වෙලාවේ මේ ගමේ කවුරුවත් නැහැ. මිනිස්සු ඔක්කොම හේන් වැඩ වලට කුඹුරු වැඩ වලට ගිහිල්ලා. ඔහොම යනකොට එක ගෙදරක වයස්ක අම්මා කෙනෙක් ගෙදර මිදුලේ වී වනනවා. රජතුමා කරපුදී මේ අම්මට කතා කරලා කිව්වා මට හරි බඩගිනි කන්න මොන හරි දෙනවා දැහුවා. ඉතින් මේ අම්මා බැලුවා මේ මගේ ඇදී බැලුවම වැදගත් වෙනුමක් තියෙන්නේ. ඒ හින්දා ඉතින් අඩුකුළු කෙනෙක් නෙවෙයි වැදගත් කෙනෙක් වෙන්න ඕන කියලා හොඳයි පුතේ මම ඔබට මොන හරි කන්න දෙන්නම් වරෙන්කෝ කියලා අඬ ගැහුවා. අඬ ගහලා ඉතින් ගෙදර පිළපිට පැදුරක් ඇල්ලලා ඇතිරිල්ලක් දැම්මලා වාඩි වෙන්න කිව්වා. මොකද ටිකක් වැදගත් කෙනෙකුට වාඩි වෙන්න පැදුරක් දැම්මත් ඒකේ ඇතිරිල්ලක් කරනවා. ඉතින් කල්පනා කරා අම්මා ඉහෙල් කොලේක එලා බත් දෙන එක හොඳ නැහැ. කෑම දෙන එක හොඳ නැහැ. වැදගත් මිනිස්සු ඒ නිසා රදල කෙනෙකුට කෑම දෙන
විදිහට සංග්‍රහ කරන හැටියට සෙරුක් කාලයේ පිට තැටියක් තියලා එන්ඩියෙන් පැම්තින් ගන්නවා ආහාර ගැනීමට සැලැස්සුවා. සෙරුක් කාලය කියන්නේ මේ ආහාර ගන්නකොට ඒ තැටියේ තියාගන්න හදන පිත්තල වලින් හරි සමහර කට්ටිය යකඩිනුත් හදනවා ලෝහ වලින්. මේ සමහර කට්ටිය වේවැල් වලින් ඉරට කුරුයි මේක හදනවා ලස්සන මේ එකක් මේ හරිම ලස්සනට එක හදනවා. ඒකට කියන්නේ සෙරුක් කාලය කියලා. ඒ කටුගේ හිම තියෙනවා සෙරුක් කාලය. ඒකට කියනවා කුරුවඩිය කියලා. සෙරුක් කාලයත් කියන කුරුවඩියක් තියෙනවා. ඉතින් රජතුමත් බොහොම ප්‍රීතියෙන් මේ කෙන්ඩියෙන් වතුර බීලා බත් කාලා අත හොදාගෙන ස්ත්‍රියට ස්තුති කරලා හංගුරන් කර බලා පිටත් වුණා. එතකොට මේ ගෙදර ගෘහමූලික කැම නැත්නම් මිනිස්සයාව ඉතින් බලනකොට සෙරුක් කාලේ තියලා කැම දීලා තිනවා කාට හරි. අහුව කාටද මේ සෙරුක් කාලේ තැටිය දීලා ආහාර දුන්නේ? දැන් අම්මා කියනවා මෙහෙම ආවා දරුවේ මං ඒ දරුවට කැම ටිකක් දුන්නා. අපේ ගෙදර සෙරුක් කාලේ තියලා බත් දෙන්න තරම් සුදුසුසක් කවුද? වග විභාග නොකර එහෙම කළේයි කියලා දැන් අම්මට කෑ ගහලා පාරේ යන එකෙක් අපේ ගෙදරින් කැම කාලා තිනවා කියලා වටේ පිටේ කට්ටියත් අඳගෙන අනේ මේ දැන් පන්නනවා රජුරු අල්ලගන්න. කුල ගෞරවයෙන් කිපුණ මේ ගම්වැසියෝ. එච්චරකට මේ කුල ભેදය කියන එක ඒ කාලේ තිබුණා. රජුරු ටිකක් දෙන්න බැලුවා යකෝ මගේ පස්සෙන් පන්නන් එනවා නේද මිනිස්සු ටිකක් කියලා. මේ එන්නම් මං අල්ලගෙන හොඳ වැඩක් හොඳුන්නම් වැඩේ වර්ධිනවා. දැන් අතනු පැනලා ඒ කැරලිකාරෙන්ට අහු වෙනවන්නේ. මොකද්ද කියලා දන්නේ නැහැ නේ සිද්ධිය. රජතුමා දුවන්න පටන් ගත්තා. කොහොම දුවනකොට මේ මීමුරේ කිට්ටුව තියෙන ගමකට කොහොම හරි දුවලා ආවා. ඉතින් රජුරවන්ට දැන් එතනින් එහාට යන්න දෙයක් නැහැ. මේ මීමුරේ මැදින් දුවනකොට මිදුලාතුක ගහ හිටිය මහලු ස්ත්‍රියක්. රජතුමා කරපදී දුවන ඉතින් අනේ අම්මේ මම මරන්න මගේ පස්සෙන් කට්ටියක් පන්නනවා. මගේ පණ බේරා ගන්න උදව් කරන්න කියලා. එහෙනම් පුතේ ආන් අර වියට අටුවයට රිංගලා හැංගියන් මං ඔවුන් ආපහු හරවලා යවන්නම් කියලා අර අම්මා කිව්වා. කියලා කොහොම හරි රජුරු වියට්ටුවේ හංගුණාට පස්සේ මේ මිනිස්සු ටිකකින් ඇහුවා මේ හරියෙන් දැන් මිනිහෙක්ම ගියාද කියලා. ඊට පස්සේ අම්මා කිව්වා නෑ උඹලා පන්නන් ආවේ මෙහෙට ආවේ නෑ. ඌේ වෙන කොහෙන් හරියන්න ඇති කියලා මේ අම්මා ටික සැරවැර කරලා රාව කට්ටියට කිව්වා. ඊට පස්සේ කරද මිනිස්සුත්ින් කේන්තින් ගියා මේ දැන් හොයාගන්න බැරි වුණානේ. කොහොම හරි ඉතින් මිනිස්සු ගිහිල්ලා ගොඩක් වෙලා ගියාට පස්සේ අම්මා කරදී පුතේ දැන් කවුරුවත් නැහැ වියට්ටුවෙන් එළියට වරෙන් කියලා අම්මා කිව්වා. ඊට පස්සේ එළියට ඇවිදින් රජුරු අම්මටත් බොහොම ස්තුති කරලා පින් දීලා මම රස්සා කළාට ඔබට බොහොම පින් මේ උතුම් ක්‍රියාවේ ප්‍රතිඵල ළඟදීම ඔබට ලැබෙනවා කියලා රජතුමා හඳුනගම් කෙත මාලිගාව බලා ගියා. ඉතින් පස්සේ මේ හංගුරන්ගෙත මාලිගාවට ගිහිල්ලා ඒ කල්ලේ පණිවිඩ ගෙනියන්නේ කටුපුල්ලේ රාළ කියලා කෙනෙක්. දැන් ඔය ග්‍රාමසේවක වාගේ අන්න ඒවයි ඉතින් පණිවිඩ ගෙනියන්නේ කියනවා. රජුර කරුවේ කටුපුල්ලේ රාළ යවුව අර කැම කාපු ගමට. ගිහිල්ලා ඒ ගමේ ඉන්න ඔක්කොම එක්කවරෙන් කියලා. කටුපුල්ලේ රාළ යනවා සැරේටියක් තියෙනවා මේ හදපු ලස්සන කැටයන් දාපු ඒ ගිහිල්ලා ගමේ ඒක උස්සලා රාජාඥාව කිව්වා මේ මිනිස්සු එක පිළිගන්න ඕන. ඊට පස්සේ කරපදී ඔක්කොම ගෙනාවා අර පොලිස් නිලධාරී එකයි තමයි මෙයා. සැරේටිය තමයි රාජ සංකේතය. කටුපුල්ලේ රාළගේ නියමයෙන් අනුව ඔක්කොම මහවාසලට ආවා. ආවට පස්සේ රජුරවා ඊයේ දවල් තොපි යම් කිසි මගියෙක් පස්සේ පැන්නුවාද? රජුරව අහනවා දැන් මේ ගම්මැසියන්ගේ. ඊට පස්සේ කියනවා ඔව්. රජුරව අහනවා ඇයි? බලු ගැත්තන්ට මහවාසලෙන් කරුණාව. අපි පැන්නුවේ කුලයට සමාන නොවන කෙනෙක් අපේ ගෙදරින් කෑම කාලා තියෙනවා. ඒ ගැන හොයන්න පැන්නුවේ කියනවා. රජුරව අහනවා කියනවා එතකොට බලව. තොපි කෙනෙකුට කණ්ඩ දීලා උපස්සේ පන්නන්න තරම් නීච જાතියක්. කුල ගෞරවයෙන් ඉදිමිච්චි කුලීනකම් කරන්න ඕන කියලා කුලයෙන් පහත් කරලා සුදුසු දඬුවම් දීලා අර කෑම දුන්න ස්ත්‍රියට උසස් නම්බුනාමයක් දීලා පිටත් කරලා කරනවා. ඊට පස්සේ අර මාරස්සා කළ එහෙම නැත්නම් රක්ෂා කළ ගෙදර ඒ මීමුරේ අම්මා ගෙන්නනවා. ගෙන්නලා අම්මට නම්බුනාමයක් දීලා අම්මා හිටිය ප්‍රදේශයට මා රක්ෂා කළේ මේ ස්ත්‍රියට ගරු නම්බුනාමයක් සහිතව සම්මාන පිරිනමන්න ඕන. මා රක්ෂා කළ ගම එතැම්පටම් මාරස්සන යන නම වන්නේයයි කියලා ඒ ගම උසස් තත්ත්වයට රජුරෝ පත් කරනවා. මේක තමයි මාරස්සන කියන ගමට නම හැදුන හැටි. අපි තවත් දවසක මේ වගේ කතාවකින් හමු වෙමු. ඕගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයාන් රණසිංහ. හරි ළමයි නිශ්ශබ්ද වෙන ගමන්ම සිංහල පාඩමට ලැහැත්ති වෙන්න. එතකොට අපි ගිය සතියේ ඉගෙන ගත්තේ සීපද කව්‍ය වගේ දේවල් ගැන. මොකද අපි මේවා පොඩි කාලේ ඉඳලා අහලා තියෙනවා. ඒ කියන්නේ අපේ අම්මගෙන්, තාත්තගෙන්, ආච්චිගෙන්, සීයාගෙන් මේ නිසා තමයි අපේ රසාස්වාදය දියුණු වුනේ. එතකොට අපි දන්නවා මේ මාවැනි බිලින්දා කියන කවිය ගැන. ඔය ගුණපාල තමසේ අහගෙන තින්නේ. දැන් බලනවා තමසේගේ වැඩේ මේ සිරිපාලත් එක්ක කතාව. ඔව් සර්.
ඔව් මම මේ සිරිපාලත් එක්ක කතා කළේ කවි සීපද ගැන තමයි. එතකොට තමුසේ මාවැනි බිනින්දා කියන කවිය ගැන දන්නවද? අපෝ යෝ සර්. ඒක බොහොම හොඳයි. එතකොට තමුසේ ඉගෙන ගත්තේ අම්මගෙන්ද? අනේ නෑ සර්. අපේ තාත්තගෙන් තමයි මම කවි සීපද ඉගෙන ගත්තේ. තාත්තට හිතවිලි කවි කියන්නත් පුළුවන්. හරි හරි. කියනවා බලන්න එහෙනම් මාවැනි බිනින්දා කියන කවිය ගැන. හරි. ඔන්න අහගන්න සර්. මාවැනි බිලින්නා කොට කලිසමක් ඇන්දා එය බුරුල් හින්දා ඊට ඉහලින් පටිය බැන්දා. චින්තක සිරිකුමාර ගාමිණී පැලැඳ පිටපත ගාමිණී පැලැඳ. පසුගිය දවස් 30 මෙල්බන් නගරේ අමතක නොවන දවස් 30ක්. මේ සමාජය අනෙකාගේ දුකේදී කොයි තරම් සංවේදිත කියන කාරණය මේ දවස් 30ේදී ඔවුන් ඔප්පු කළා. ඉතින් අපි මේ සමාජයට ආදරය නොකර ඉන්නේ කොහොමද? ලතෙත් ඔබ සැම අපේ හදවත් තුළ නිබඳ රැඳී ඉන්නා බව සඳහන් කරන්නට කැමතියි. අදත් ශනිදා සාදය ඉදිරිපත් කළ මම ජගත් ජේ එදිරිසිංහ ඔබ සැමට සුවදායක සතියක්. ලියනවා මම ආයි මල් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවොතින් හමු වේවි හිත මාගේ හමු වේවි හිත මාගේ. අගට මල් කලන්නා මග බලනවදෝ මන්නා බිඟුමාවතේ සුවඳක් වෙලා ඔබ ඈත එන හින්දා ඔබ ඈත එන හින්දා පිම් කවක් ලියනවා මම ආයි මල් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවොතින් හමු වේවි හිත මාගේ හමු වේවි හිත මාගේ. රහසකි කිසිවෙකු නොඇසූ මා කවක් ලියා නැත නම කිලියූ ඒ ඔබේ නම මා සැනසූ ඒ ඔබේ නම මා සැනසූ පිම් කවක් ලියනවා මම ආයි මල් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවොතින් හමු වේවි හිත